දෛ අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ දුරස්ත භාවනා වැඩපිළිවෙලේ දෙවෙනි දවසේ දෙවෙනි ධර්ම දේශනාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ. සීලමු තනා ඒ සඳහා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ දස බල සමන්නාගතෝ භික්ඛවේ තථාගතෝ චතුහි වේසාරජ්ජේන සමන්නාගතෝ අසභං තානං පටිජානාති පරිසාසු සිංහනාදං නදති බ්‍රහ්මචක්කං පවත්තති ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තගමෝති තී අවසරයි කෞරණීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ දස බල සූත්‍රය අතර මේක දෙවෙනි දස බල සූත්‍රය කියලා සඳහන් වෙලා තියෙන්නේ. ඒක පිළිබඳව ඊයේ පොඩ්ඩක් අපි කතා කරා. ඒ තථාගත බල නැත්නම් මේ දස බල සහිත වූ එහෙම නැත්නම් මේ අචින්ත්‍ය වූ මේ බල සහිත වූ මේ සරුවච්චන් වහන්සේ සහ ඒ උන්වහන්සේ අනුගමනය කරන අපි අතර යම් කිසි සම්බන්ධයක් තියෙනවාද? එහෙම නැත්නම් ඒක සරුවච්චන් වහන්සේට විතරක්ම සුවිශේෂී වූ ගුණයක්. අපි ඒක හුදු ඇදහිල්ලකින් ප්‍රසාද සද්ධාවකින් අමූලික සද්ධාම් පිළිගන්නවද? එනත අපිට යම් ප්‍රමාණයක් ප්‍රඥාවෙන් ස්පර්ශ කරන්න පුළුවන්ද? ඊට පස්සේ ධර්මයේ සාක්ෂාත් කරන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳව අපි අතර විවිධ මත තියෙන්න පුළුවන්. දෙනෙක් පිළිගන්නවා ඒක අපිට කරන්න බෑ. ඒක සරුවච්චන්වහන්සේට පමණයි. එහෙම නැත්නම් අසාධාරණ ඥාන කියලා සඳහන් කරනවා. සමහරක් ඥාන සරුවච්චන්ට සාධාරණයි, ශ්‍රාවකයන්ට අසාධාරණයි. ඒ අසාධාරණ ඥාන. නමුත් මේකේ මේ සඳහන් කරලා තියෙන මේ දසබල ඥානවල නැත්නම් දසබල සමන්නාගත සරුවච්චන්වහන්සේ පිළිබඳ කතාව මේක බුද්ධ කියන රත්නයටත් වැටෙනවා, ධම්ම කියන රත්නයටත් වැටෙනවා, සංඝ කියන රත්නයටත් වැටෙනවා. ඉතින් අපි වැඩමුළුවකට මුළු දීලා එහෙම නැත්නම් නිවාසිකව නැති වුණත් වැඩමුළුවකට මුලදී ගත කරන සංසාරේ බය දක්නා වූත් සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූත් කියන අර්ථයෙන් සංඝ කියන අර්ථයෙන් හෝ නැත්නම් අපි මේ මීත්‍රිකල වැඩ ඉන්න වගේ සම්මුති වශයෙන් ඒ ඥාති චතුස්ක කර්ම වාක්‍යයෙන් උපසම්පදා ලැබපු සංඝයා එහෙම නැත්නම් පැවිද්ද ලැබපු ශාමරත්ව වැත්තත් ඒ ඇත්තොත් ඒ වගේම මේ අපි හදාරන එහෙම නැත්නම් ත්‍රිපිටකයේ වශයෙන් සූත්‍ර පිටකයේ වශයෙන් හදාරන ධර්මයේ රත්නය ගත්තත් නැත්නම් මේ දස බල සමන්නාගත වූ සරුවචනාංශ පැත්ත ගත්තත් මේ තුන් රත්නයේම සම්මිශ්‍රණයක් මේ අද ඉදිරිපත් කරපු පාඩේ සඳහන් කරලා තියෙනවා. ඒව පිළිබඳව කේවල පරිසුද්ධ භාවයටපත් වෙච්ච නැත්නම් කෙලපැමිණිච්ච කියලා අපි කියනවා සිංහලෙන්. සරුවචන් වහන්සේ මෙන්න මේ දස බල ඥාන නිසා උන්වහන්සේ ඒ සිංහනාදේ නදනවා, බ්‍රහ්මචක්කේ පවත්නවා, පරිසං පිරිස ඉදිරිපිට. ඉතින් ඒ ගතිය ඒ දසබල සමන්නාගත වූ ඒ සරුවච්චන්ගේ ලක්ෂණය අපි වැඳලා පැත්තකටලා නිකන් ඉන්නවාද? එහෙම නැත්නම් අපි ළඟත් මේ වෙනකොට අපිව දැනගෙන ඒක සාක්ෂාත් කිරීම සඳහා සැදී පැහැදී ඉන්නවාද? ඒ සඳහා ධර්මය පාවිච්චි කරනවාද කියන එක තමයි අපි මේ දේශනාමාලාවෙන් කිට්ටු කරගන්න හදන්නේ. ඉතින් මම ඊයේත් මතක් කරේ ඒවා අපිට කරන්න බෑ. ඒවා ඒක සරුවච්චන්හන්සේටමයි IT අපි ඊගාව සරුවච්චන්හන්සේනකම් බලා ඉන්නවා වගේ කියලා මේක ගොඩක් ඈත් කරගෙන තිබුණ යුගයක තමයි දැන් මං වගේ කෙනෙක් ඉපදුනේ 52. ඉතින් අද මේ වෙනකොට 2020 ඒ වෙනකොට ඒකේ ලොකු වෙනසක් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ධර්මයේ තියෙන්නේ කබඩ් එක තියලා වැඳ ධර්මරත්න කියලා වැඳ ඉන්න පුස්කොළ පොත් නෙවෙයි. මේ තියෙන එක අපි ඇඟට ගන්න ඕනේ. ක්‍රියාවත් කරන්න ඕනේ. ක්‍රියාවත් කරවන්න පුළුවන්.
ඉතින් එතකොට අර ඊටාම ගෞරවයෙන් සරුවචනාංශ පිටින් ඥාන ප්‍රකටි කියනවා මේ බලන්නකෝ මේගොල්ලෝ හිතනවා මේ සරුවචනාංශගේ ඥාන මේගොල්ලන්ට ගන්න පුළුවන් කියලා වගේ ඒක අර බුද්ධ රත්නයට කරන ගෞරවයක් සක්ෂීරුවක් එතන මේ සාවිශාල මේ ධර්මස්කන්ධය අපිට සාක්ෂාත් කරන්න පුළුවන් අත්දකින්න පුළුවන් ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් එනතන් මේ පෙර වැඩ සිටියා වූ ඒ 80ක් මහා ශ්‍රාවකයන් වහන්සේලා මහරහතන් වහන්සේලා ගානට අපිත් දාගන්න හදනවා කියලා චෝදනාවලුත් එනවා. ඒ චෝදනා කරන පක්ෂය අපි සාමාන්‍යයෙන් සම්ප්‍රදාන කුල බෞද්ධයන් විදිහට සලකනවා. නමුත් එහෙම චෝදනා නොකර නෑ ඒක තමයි වෙන්න ඕනේ. බුදුචානන්සේගේ දේශිත ධර්මය අද්දුට ප්‍රත්‍යක්ෂයක්. එහෙම නැත්නම් යථා භූත ඥානයක්. ඒ නිසා ඒක පැත්තක තියලා වැඳ ඉන්නවට වැඩිය ඒක බැහැගෙන ඉන්න අපි මේක ක්‍රියාවත් කරන්න ඕනේ කියන පිරිසට බෞද්ධ විතරක් නෙවෙයි ඉන්නේ. බෞද්ධක තාම බුද්ධහමපත් වෙච්ච නැති විදුහුරු කල්පනාවක් ඇති ඕනම කෙනෙක් පිළිගන්න. අන්න ඒ බෞද්ධ අබෞද්ධ දෙකටම ඇති මේක ක්‍රියාවත් ධර්මයක් නැත්නම් මේ ධර්මයේ සඳහා නෙවෙයි ධර්මයේ මිනිස්යා සඳහායි කියලා පිළිගන්න ගතියේ ලොකු වෙනසක් පසුගිය අවුරුදු 40 ඇතුළත මම පුද්ගලිකව දැකලා තියෙනවා ජනමාධ්‍යයේ පළ වෙලා තියෙන දේවල් අනුව. ඒකේ තවත් ඉදිරි පිම්මක් සිද්ධ වුණා මේ කොරෝනා වෛරසය නිසා. ඒකේ තේරෙන පටන් අරගත්තා මේ කොරෝනා වෛරසෙ ඉඳි ඉස්සලත් බුදුදහමයි කොරෝනා වෛරසෙ තියෙන මේ කාලේ බුදුදහමයි කොරෝනා වෛරසෙ කවදාද ගියා හෝ නැත්නම් මුළු ලෝකෙම මානවය විනාශ කෙරුවත් බුදුදහම තමයි. ඉතින් ඒ වගේ ඒ මහා විශාල ඒ සුළුසුලඟක කෙලින් ඒ අසබට්ඨානයේ එහෙම නැත්නම් බ්‍රහ්මනාදයේ නඩන්න එතෙන් සිංහනාදයේ නදන්න පුළුවන්කමක් නැත්තේ නේ ධර්මමය ප්‍රතිහාරයක් මිස. ඉතින් මේ ධර්මමය ප්‍රතිහාරය වශයෙන් මේ සා විශාලව සඳහන් කරන දේ දැන් අද මාතුකා තිබ්බේ සරුවචනංශයේ දේශනා කරන ඉති රූපං. ඉති රූපස්ස සමුදයෝ. ඉති රූපස්ස අත්තගමෝ. මේ තමයි මේ කියන දෙයට බහ ගන්න හැටි. මේ වතුරට හිමීට බහින හැටි. ඉතින් ඒක ඔය ලොකු සාංශික පොද්දකින් එකක මං කියවන කාලේ ඉතින් ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තගමෝ කියලා ඉතින් බුදුජානනාංශයෙන් උකහාගෙන ලොකු සාංශේ මාතෘකා තියෙනවා. ඉතින් මට තේරුණේ නෑ මේ මොකද්ද මේ ඉති රූපං කිව්වට ඉතින් මොකද්ද මේ කියන්නේ කියලා. දැන් මම මේ බුදු විලා කතා කරනව නෙවෙයි. දැන් මේකෙන් තේරෙනවා මේ රූපය කියලා දන්නවා මේ නාම ධර්මයක් නෙවෙයි කියලා දන්නවා. දැන් මම භාවනා කරගෙන ඉන්නකොට මම සක්මන් කරනවා නම් ඒ හැප්පෙන එකේ තද ගතිය වැටෙනවා නම් ඉති රූපං. ඒක මේ වේදනාවක් නෙවෙයි සංඥාවක් නෙවෙයි සංස්කාරයක් නෙවෙයි විඥානයක් නෙවෙයි මේ රූපය කියලා දන්නවා. ඉතින් ඒකේ ඒ විදිහට මේ වෙන්කොට දැනගන්න ඥානයක් අස්පනා පිට එහෙම නැත්නම් ඉති රූපං කියලා මේ කටුගේ තියෙන කටුගේ කබඩයක් ඇතුලේ තියෙන එකක් පෙන්නලා මෙන්න මේ රූපයක් කියලා එකක් දෙනවා ගිහිල්ලා බලන්න අන්න කටුගේ තියෙනවා කියන එක මේ කොහෙදෝ තියෙන එකක් නෙවෙයි. මේ අස්පනා පිට තමන් භාවනා ජීවිතය ගත කරද්දී උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ পায় හැපෙන වෙලාව. එහෙම නැත්නම් හුස්ම පොද ඇවිල්ලා නාස්පුඩු පුරවාගෙන යන වෙලාව. එහෙම නැත්නම් පෙන් පාසු කරනකොට ඇඟට නානකොට ඇඟට වතුර වැටෙන වෙලාව. මේ රූපං. ඉතින් අන්නේ වෙලාවේදී ඒ රූපං කියනකොට ඒක තව පලිප්පුවේ දාලා කියන්න එපායි. එක එක පැති වලට දාලා. ඉතින් ඒක ලොකු ස්වාමීන් වහන්සේ ඒ දවස්වල ලෝක මම හිතන්නේ ප්‍රශ්නයක් වෙන්න ඇති. ඒ නිසා උන්වහන්සේ කිව්වේ මේක නාමයක් නෙවෙයි. ඉතින් රූපං හරි. එහෙනම් ඒක නාමයක් නෙවෙයි. ඉතින් ඒක නිසා මේක ආනාපාන සති පොත කියන වෙලාවේදී නැත්නම් මතක් කරන වෙලාවේදී ලොකු සාංශ මතක් කරා එකේ විතර වෙන්න ඇති. අනේ දැන් මට නම් මේක හරිය පැහැදිලි කියන්න. නමුත් මට දැන් කියන්නත් බෑ, කරන්නත් බෑ, අත වේලුණා මොකුත් කරන්න බෑ කියලා මට අහෙන්න කියුණා. ඊට පස්සේ මම කිව්වා සාංශ මට නම් තේරෙන්නේ නැහැ ඔබ වහන්සේ කියන දේවල් ලියන්න. හැබැයි ඔබ වහන්සේ වාක්‍යයක් දෙකක් ලිව්වොත් මම මේක පිටපත් කරලා දෙන්නම් කිව්වා. මේ නමට මෙච්චර වැඩ තියෙද්දි වෙලා තියෙනවද ඔව කරන්න. මං කිව්වා ඒකත් ඇත්ත කතාව. නමුත් මේක මට ලොකු වාසනාවක්. ඔබ වහන්සේ කැමති නම් එන කොලයක් ගේන්නකෝ කිලිවල ආනාපාන සතිය පිළිබඳ වාක්‍ය 3-4ක් ලිව්වා. මට මේක නිකන් අභිෂේකයක් වගේ. මං ඉදහාට තුන කියලා විසිකේකුටේ සාංශ කිව්වා. මෙන්න මෙහෙමයි ලොකු සාංශේ ලියනවා මට මෙලෝඩියක් වා තේරෙන්නේ නැහැ. මගේ අල්ප ප්‍රාණත් නැහැ, මහ ප්‍රාණත් නැහැ,
සංඥක දන්නෙත් නැහැ. මම ලියලා දෙනවා බය වෙන්න එපා. දැන් ඔය ඔබ වහන්සේ අල්ලගෙන තියෙන්නේ. මට දෙන්න ඊට ටික ඔක්කොම මම කරන්නම් කියලා. එතකොට දැන් මේ ආස්වාසේ විස්තර කරන වෙලාවේදී ලොකු සාංශේ කියනවා මේ තතෝ අසසති. මේ අසසති කියලා කියන්නේ පස්ස සති නෙවෙයි කියලා දැනගන්න එක. ආස්වාස කරනවා. එච්චරයි. මේ ඉති රූපන් නාම නෙවෙයි. ඉතින් ඕක තමයි නාම රූප පරිච්ඡේද ඥානයි කියලා කියන්නේ. ඒ නිසා අපි රූපයක් එක්ක වැඩ කරන රූපයක් මුලිච්ච වෙන රූපයක් හමු වෙන රූපේ විෂයාභිමුඛ වෙන හැම වෙලාවෙම ඉති රූපං කියලා දෙක දන්නවනම් ඒ කෙනා ළඟ තියෙන්න ඕනේ ඉස්සල්ලාම කියනකොට ඉති රූපං කිව්වහම මේ වාච අකුරු පහයි. ඒ අකුරු පහෙන් එහාට ගිය දැන් මේ කතා කරන්නේ මේ මුලිච්ච වෙච්ච රූපේ. ආපాతගත වෙච්ච රූපේ. විෂයාභිමුඛ වෙච්ච රූපේ. ඒක හොඳටම දන්නවා මේක නාමයක් නෙවෙයි කියලා. අන්න ඒ බව සජීවීකරණයක් මෙතන තියෙනවා. එහෙම නැත්නම් මේ පොතක ලියලා තියෙන ඉති රූපං කියලා ඒකට වැඳගෙන පුස්කොළ පොතකට ඔන්න බුද්ධ ධර්මයට වැඳා කියාගෙන ඉන්න එක නෙවෙයි මේ කියන්නේ. මේ මූලිච්ච වෙච්ච වෙලාවේ ඉති රූපං කියලා දාන්න. ඉතින් මේක විද්‍යානුකූලව බලනකොට ඒ රූපයක තියෙනවා කොන්ක්‍රීට් ගතියක්. ඒ කියන්නේ රූපයකට තියෙනවා ත්‍රිමාන රූපයක්. හැඩයක්. ස්කන්ධ බහාරයක්. එහෙම නැත්නම් අණුක බහාරයක් තියෙනවා. ඉතින් වගේ රූපයක අත්‍යන්ත ලක්ෂණ වගේක් තියෙනවා. ඒක මේ අත්දකින්න පුළුවන් එකක්. ඉතින් ඒක මේ අපේ විද්‍යාවට සම්බන්ධ කරලා අපේ ශාසනය ගත්තොත් රූපයකට සටහනක් තියෙනවා රූපයකට ආකාරයක් තියෙනවා. ඉතින් ඒ නිසා දැන් මම කියනවා මම මේ කතා කරන හදන්නේ ආනාපාන ගැන. මේ ආස්වාසි මට ඒක මේ ආස්වාස රූපේ ගැන මේ කතා කරන්න යන්නේ කියලා මාතෘකාව ගත්තා නම් මට ඒක පේන්නේ බැලුමකට හුලම් පුම්බන්න වගේ ගතියක්. මට ඒක පේන්නේ ප්‍රෙෂර් එක වැඩි වෙනවා වගේ. මට ඒක පේන්නේ සීතලට. ඉතින් මේ කතා කරන්නේ රූපේ තමයි. ඉතින් යාට ඊට පස්සේ ඒත් එක්ක ප්‍රසවාසය ඇවිල්ලා උන දැන් ප්‍රසවාස රූපේ කතා කරනවා. දැන් මට පේන්නේ හුලම් බහිනවා. මට දැන් පේන්නේ මේක රස්නියට දැනෙනවා වගේ. ඉතින් දැන් අර රූපේ කියන එකට අපි විශාල තොරතුරු ටිකක් එකතු කරා අපිට සත්ත පහක වටිනාකමක් නැහැ. නමුත් ඕක තමයි sannivedanaye වෙන්නෙම නැති දේ. අපි රූපේ කියලා කියනකොට ඒ රූපේ මේ සටහන මේ ආකාරය ඒක අස්පනා අපිට දැකලා ඒක කියන්න පුළුවන් නම් සරුවඥයි වෙන මොකුත්ම කියන්න දෙයක් නැහැ. ඔකයි තථාගත කියන්නේ. ඉතින් එහෙව්කමක් එහෙව් තථාගත කතියක් මේ ආස්වාසිය තියෙනවා. එහෙව් තථාගත ගතියක් මේ ප්‍රස්වාසයේ තියෙනවා. ඉතින් අපි හිතුවොත් එමෙ නෑනේ මේ ආස්වාස් ප්‍රස්වාස කළ තථාගත වෙන්න බෑ. ඒ වෙන කොහෙදෝ යන්න තියෙනවා. ඊට පස්සේ තමයි තථාගත නේ සරුවච්චන් සඳහන් කරලා තියෙනවා ආස්වාසයේ කියන එකේ ඔయిత එහා දකින්න දෙයක් නෑ ඔච්චරම තමයි. හැබැයි මේ කතා කරන්නේ ආස්වාසය කියලා ප්‍රස්වාසයේ වෙන් කරපන් රූප ධර්ම නාම ධර්ම වල වෙන් කරලා ආස්වාසය මේකයි කියලා කියන්න පුළුවන් නම් ඒ ප්‍රකාශය තුළ ඒ සරුවඥකම ඒ තථාගත ගතිය තියන මොකද මේ ආස්වාස වෙලාවේ ආස්වාසි කියලා දැනගන්නකොට ඒකේ කිසිම දේශපාලන වාසියක් නැහැ. ආර්ථික වාසියක් නැහැ. සමාජික වාසියක් නැහැ. ඒක ගලේ කෙටුව වගේ පේන දෙයක්. ඉතින් ඕක භාවනා කරනවායි කියලා ප්‍රතිය පිහිටවනවායි කියලා අපි යොදන ප්‍රයත්නයේදී කොයි වෙලාවක හරි අපිට දැනගන්න පුළුවන් වුණොත් මෙන්න මේ විදිහට මට තද ගතිය, මෙලෙක් ගතිය, වැగిරෙන ගතිය, පිඩු කරන ගතිය, උණුසුම් ගතිය, සිසිල් ගතිය. ඉතින් මේ විදිහට රූපේට තියෙනවනේ අපි ධර්මයේ දිගේ ඉදිරියට ගියොත් එම් පොඩ්ඩක් ඕකේ පට වියාපෝ තේජෝ වායෝ කියලා ඒ වගේ තියෙන භාව, ඒ වගේ තියෙන ස්වභාව, ඒ වගේ තියෙන ගති. ඉතින් අපි කියනවා පඨවි කියනකොට මේ පෘථුවියේ තමයි ඒ තද ගතිය තියෙන එක. නමුත් මේ පෘථුවියේ නෙවෙයි මෙතන මේ කතා කරන්නේ මෙතන තියෙන්නේ ගතියක්. තද ගතියක්. ඉතින් මේ තද ගතිය මුලිච්ච වෙච්ච වෙලාවේ දන්න භාෂාවෙන් අඩු ගන්න ගොළු භාෂාවෙන් හරි මෙන්න මේක මට දැන් මුලිච්චලා ඉන්නවා කියලා කිව්වනම් එයා මේ ලෝකෙන් එක ඉදිරිපත් වෙච්ච කොටස පිළිබඳව සරුවඥයි. තථාගතයි. ඉතින් ඒකට තියෙන දේ තමයි එකෙන් දැනගන්න ඉගේ අත්තට්ට පඤ්ඤාව අර්ථයක් කිසිම නැහැ ඒකේ. දේශපාලන ආර්ථික සමාජික කිසිම අර්ථයක් නැහැ. හැබැයි මේක බ්‍රහ්මේකටත් වෙනස් කරන්නත් බෑ. මාරියට වෙනස් කරන්නත් බෑ. මොකද රූපේ. ඉති රූපං. ඉතින් මේ විදියට මේ තද ගතිය. ඒ ගතියවා කියනවා. දැන් තද භාවය කියලාත් කියනවා. නැත්නම් තද ස්වභාවය. ඉතින් මේ තද ස්වභාවය පෙන්නඳ
පෘථිවි කැලක් අරන් බෙන්නම ගල් කැලක් සක්‍ර කැලක් මෙන්න මේකයි යෝ කතා කරන්නේ. ඉතින් අපි හිතනවා මේ ගලේ තමයි පෘථිවි කියන්නේ. කියන්නේ ඒකේ තියෙන තද ගතිය කක්කල ලක්ෂණේ තියෙන. ඉතින් ඒක දැක ගන්න ඉස්සෙල්ලා ගලක් දැකලා ගලේ මේ ත්‍රිමාන භාවය දැකලා ඒකේ බර දැකලා මේ මිරිකලා බලලා මේක මාෂ්මෙලොස් කැලක් නෙවෙයි ගලක් කියලා. ඒ තද ගතිය ගැන කියන්න පුළුවන් නම් තද කියන්නේ මේකයි. එතකොට ඉතින් අර ටිකක් අපි සමහරලාට මම ওই සතිපාසල් ළමින්ට දාලා බලනවා. මේ ගල තද බව තේරෙන්නේ ඇඟිල්ල මෙලෙක් හින්දානේ. මේ ගල අලලා මිරිකනකොට මාෂ්මෙලොස් කැල්ල නම් මාෂ්මෙලොස් කැල්ල මිරිකෙනවා ඇඟිල්ල මිරිකෙන්නේ. ඒතකොට අපි කියනවා මාෂ්මෙලොස් කැල්ල මෙලකයි කියලා. නමුත් ගලක් කැල්ලුවොත් මැණික් ගලක් වගේ එකක් මිරිකනකොට ඇඟිල්ල ඇඹරිලා යනවා. ඇද වෙලා යනවා. ඇඹිලා යනවා. ඒ කියන්නේ ගල තදයි. මේක මෙලකයි. ඉතින් මෙතකොට පේනවා මේ රූපවල ඒවා මේ ගෑනු පිරිමකමක්වත් උඹමගේ ගතියක්වත් නැහැ. මේ තද දෙක මෙලෙත් දෙක හැප්පෙනවට ස්පර්ශය කියලා කියනවා. ඒ ස්පර්ශ වෙනකොට දැන් මං අල්ලන අතද මෙලක ගලද මෙලක කියලා ඔය දෙක වෙන් කරලා කියන්න පුළුවන් නම් එක්ස්පර්ට්. ඒ වෙන හැප්පෙනකොටම කියන්න පුළුවන් නම් මේ ගලේ මගේ අතේ තද ගතියක් වැදුනා. කර්කශ ගතියක් දැනුණා. ගොරෝසු ගතියක් දැනුණා. නැත්නම් ඒකට සාපේක්ෂව සියුම් ගතියක් දැනුණා. මුරුදු ගතියක් දැනුණා. හැලු ගතියක් දැනුණයි කිය මේ අත කියන්නේ ස්පර්ශකයක්. ස්පර්ශයකට සාපේක්ෂව ඒක ගැටි දෙය කියන්න පුළුවන්. ඉතින් අපි කවදාකවත් එහෙම මේ යමක් කියනකොට ඒ වගේ කැඳී ගල බීරු වගේ කියන්නේ නැහෙනි. ඒ කියන්නේ නැති නිසා අපිට කියනවා අපිට කියන්න බෑ. අපි සක්විති වුණා. අපි සිංහනාදේ නදනවා. අපි සාරුවඥ වුණා. අපි තථාගත වුණයි කියලා. හැබැයි තථාගත වෙන්න පුළුවන්. ඊ ගැටෙන හැම තැනකදීම ඒක පිළිබඳව මත ප්‍රකාශ කිරීම නැතුව අර්ථකථන නැතුව වෙච්ච දේ වෙච්ච හැටියට ලියන්න පුළුවන්. ඒක ආර්ය වෝහාරය කියලා කියනවා. ඉතින් මේ විදිහට මේ රූපයක් පිළිබඳව මෙච්චර තොරතුරු ගයක් තියෙනවා. ඉතින් ඒ රූපයක් එක්ක මුලිච්ච වෙන ආපాతගත වෙන හැම වෙලාවෙම මේ හිත නිවන් දැකලා තියෙනවා. එච්චරමයි නිවන කියන්නේ. ඊට මොකක්වත් නැහැ. ඉතින් අපිට තියෙන මේ දවසේ මේ වගේ රූපයක් එක්ක මුලිච්ච වෙලා ඉන්න එහෙම නැත්නම් ආපాతගත වෙලා ඉන්න මූණට මූණ දාලා ඉන්න කී අවස්ථාවක අපිට සතුට තියනවාද කියන එක. මෙච්චර පැහැදිලිව මේකට මූණ දීපෙලා ඒකට මූණ දුන්න බව දන්නවයි කියලා සතුට නැතිකම නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක නෙවෙයි නිවන කියලා අපි හිතන්නේ. ඒක නෙවෙයි තථාගත කියලා හිතන්නේ. ඒක නෙවෙයි ධර්මය කියලා හිතන්නේ. ඒක නෙවෙයි sannivedana කියලා හිතන්නේ. අපි හිතනවා මේකේ මොකක් හරි වෙන එකක් එනවා වෙන්න ඇති කියලා. ඉතින් අර ඇතිවෙච්ච ඍජු අස්පනා අපිට ලැබිච්ච අත්දැකීම එච්චර ගරු කරන්නේ. ඒ නිසා අපිට කියලා දෙන්න වෙනවා. ඊයේ 12ම එකට විතර කිව්වේ මේ දෙයක් දැකපුවම ඒක වාර්තා කරන්න මෙහෙමයි කියලා. ඉතින් වාර්තා කිරීමේ ක්‍රම රාශියක් තියෙනවා. උසාවියක වාර්තා කරන ක්‍රමේ නීතිඥයෝ දානවා. විද්‍යානුකූල පරිශන වාර්තාවක් කරන හැටි විද්‍යාඥයා දානවා. රූපයක් මුලිච්චෙච්චාම මේක වාර්තා කරන්නේ රහතන් වහන්සේ දානවා. ඉතින් අපි ඉපදෙන කවුරක්වත් ඔය විද්‍යාඥයෝ උපදින්නෙත් නැහැ ලෝකේ. රහතන් වහන්සේලා උපදින්නෙත් නැහැ ලෝකේ. නීතිඥයෝ උපදින්නෙත් නැහැ. ඉතින් ඒ ඉතිපැතිරමේ ක්‍රමයට අපි ව්‍යාකරණ කියලා කරන භාෂාව කියලා කියනවා. නමුත් මේ රූපේ තියෙන මේ තද ගති කියන්නේ ව්‍යාකරණයක් භාෂාවක් නෙවෙයි. ඉන් එහාට ගිය එකක්. ආනේක දැනගෙන මේ රූපං කියලා දැනගත්තා නම් ඒ කෙනාට ඉති රූපස සමුදයෝ කියනකොට කියනවා උඹ හැමදාම ගොයියෝ දකින්නේ හටගත්ත රූපයක්. ඒක නිසා උඹට රූපේ දැකලා ඒක කොටු කරගෙන මේක නාමයක් නෙවෙයි මේක ප්‍රසවාසය නෙවෙයි ආස්වාසි කිව්වනම් දැන් බලපන් ඔක හටගන්න හැටි. මොකද හැමදාම රූපයක් ඇවිල්ලා මුලිච්ච වෙනකොට එයාගේ මුල් හරිය පහු කරලා ඉවරයි. යම් ප්‍රමාණයකට ගොරෝසු වෙලා යම් ප්‍රමාණයට පමා වුණාට පස්සේ විතරයි ඉන්ද්‍රිය ගෝචර වෙන්නේ. ඒකේ මුල් හරිය හට ගන්න වෙලාවෙ ඉන්ද්‍රිය ගෝචර වෙන්නේ නැහැ. ඒ නිසා රූපේ දැක්කනම් දැන් කතා කරන්නේ රූපේ නම් මුදුවට බලපන් දකින්න රූපේ ආරම්භේ වහලා ගන්න. ඒක නිසා අනිත් දවසේ දැන් මේ රූපේ කියලා දැනගෙන ඉති රූපස්ස සමුදයෝ මට පුළුවන්ද මේ සතියෙන් ඉදිරිපත් කරගත්තයි කියලා මේක රූපේ කියලා ඒකට අප්‍රමාද වෙන්න. දකින්න රූපය හට ගන්නකොටම බලන්න. ඉතින් රූපේ දකින්නවා කියන එක කතාවක් වුණාට ඒකේ මුල දකින්නවා කියන එක දකින්න සිද්ධාර්ථ තාපසතුමාට කොහොමද හිතුනේ කියන එක. කවදාකවත් මනුස්සයෙක් හිතලා නැහැ. කවදාකවත් මනුස්සයෙක් හිතලා නැහැ මේ ඉන්ද්‍රිය ගෝචර වෙනකොට කුණු වෙලා ඉවරයි බඩේ. ඉන්ද්‍රිය ගෝචර වෙනකොට ඒක පිලුණු වෙලා.
මේක පිළුණු වෙන්නේ ඉස්සලා හැකියාවක් තියෙනවා, හැඩයක් තියෙනවා, ආකාරයක් තියෙනවා. ඒක සාමාන්‍ය ඉඳුරන්ට අහුවෙන්නේ නැහැ. අපි කෝ සති ඉන්ද්‍රියට අහුවෙන්නේ නැහැ. ඒ සති ඉන්ද්‍රිය හොඳටම තීක්ෂණ වෙන්න ඕනේ, තීව්‍ර වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක අප්‍රමාදයට ලක් කරන්න ඕනේ. පමානොවි එන්න ඕනේ අරමුණට. ඉතින් ඒ සඳහා රූපය කියන එක කොටු කරගත්ත කෙනාට රූපේ සමුදය පිළිබඳව, හට ගැනීම පිළිබඳව මතක් කිරීමක් කරනවා. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ. එතකොට මේ රූපය කියන එක දැනගෙන මං හැමදාම දැකලා තියෙන්නේ, කතා කරලා තියෙන්නේ, ඇඳලා තියෙන්නේ, ලියලා තියෙන්නේ, කතා කරලා තියෙන්නේ මේ හටගත්ත කුණු වෙච්ච පිලුණු වෙච්ච රූපයක් ගැන. මේකේ නැවුම් භාවයේ හට ගන්නකොටම ස්වභාවය ඒක ඔය දැන් තියෙන ඔලොමොල ඉඳුරංගෙන් ගලන්න බෑ. ඒකට ඊට වැඩිය සූදානම් ශරීරයක් තියෙනවා. ඒ සූදානම් ශරීරෙත් එක විනාඩියෙන් දෙකෙන් හම්බ වෙන්නේ නැහැ. බොහෝ කල් පීයක් කරන පාවිච්චි කරලා කපලා මොහත තියලා ගත්තාම තමයි ඒක වැඩ කරන්නේ. අන්නේ වගේ ඒකට තේරෙන පටන් ගන්නවා රූපේ දැකපු කෙනාට, නැත්නම් රූපේ කියන එක තියෙන රුප්පණ ගතිය දැනගත්ත කෙනාට ඒකේ සමුදය දැක ගැනීම සඳහා මෙතෙක් Taman තුල නොතිබිච්ච අමතර ලකුණු වගේක් ඇති කර ගන්න ඕනේ. ඒ කියන්නේ රූපයත් එක්ක හිත ගැටෙනවත් එක්කම හිතයි රූපෙයි විපරිණාමයක් වෙන්න පටන් ගන්නවා. ඒක කියනවා මෙහෙම, මේ කොරෝනා වෛරසය කියන එක ජීවියෙක් නෙවෙයි. ඒ නේ ප්‍රෝටීන් අණුවක්. ඒ ප්‍රෝටීන් අණුව වටේට තියෙනවා මේ අහිලා ගත්ත කෑලි තමයි මම මේ කියන්නේ. මේ ලිපිඩ් වලින් හැදිච්ච නිකන් අපි කියමු පොලිතින් ලැමිනේෂන් පාරක් දාලා තියෙනවා. ඒ නිසා ඒකට වතුර ගැහුවට වදින්නේ නැහැ. ඒකට සබන් ටිකක් දාපු ගමන් සබන් වලින් අර තෙල් තට්ටු ගලවලා දාපුවාම මේක නිකන් හැම ගහපු එළදෙනක් වගේ වෙනවා. එයාට ඉන්න බෑ. අර රැප් කරලා නැත්තම් අර පොලිතින් බෑග් එකේ දාලා ඉන්නකොට එයාට ඉන්න පුළුවන්. ඒක එහෙම තමයි මේ අනික් වෛරස් වලට වැඩිය මෙයාගේ තියෙන විශේෂත්වය කියලා කියන කතාව තමයි ඕවා. කෙසේ නමුත් දැන් මේ වෛරස් එක ඇවිල්ලා ඇස්කෙමිය ගෑවුණයි කියලා හිතමු. කටේ ගෑවුණයි කියලා හිතමු. එසේ නාසයේ සොටු තියෙන තැන ගෑවුණයි කියලා. ඊට පස්සේ ගිහිල්ලා මේක අල්ලනවා එතන. ඇල්ලුවාට පස්සේ අර නාසයේ ඇහි එහෙම නැත්නම් කටේ මේ ශ්ලේෂ්මලත් එක ගැටුණාට පස්සේ මෙයාගේ අර ලිපිඩ් පටලයයි අර ශරීරයේ තියෙන ওই හැම තැනකම ඕජාව තියෙනවානේ. ඕජාව කියන්නේ ඒකේ තියෙනවා මේ පසුබිමක් උපස්තරයක් තියෙනවා. උපස්තරය තුල එකපාරට කොරෝනා වෛරසයේ මේ අනුවර්තනයක් වෙනවා. එහෙම නැත්නම් එයාගේ මියුටේෂන් එකක් වෙනවා. ඒකට කියන්නේ ඒ ප්‍රෝටීන් අංශුව සතෙක් වෙනවා වගේ වැවෙන්න පටන් ගන්නවා. වැවෙන්නේ අර මේ කේස් එක ඇතුලේ ඉන්නකොට හරි එහෙම නැත්නම් මේ අවශ්‍ය කරන උපස්තර ලැබුණ නැත්නම් උපස්තර ලැබිච්ච ගමන් මෙයා වෙනස් දෙයක් පාඩපත් වෙනවා. ඒ වගේ තමයි රූපය දැක්කලා රූපේ මුල බලන්න ඕනේ කියලා හිත යොදනකොටම ඒ රූපේ විපරිණාමය වෙලා ඒ රූපේ අලුත් වෙලා පණ ගහලා ඒ වගේ මේ බලන හිත තිරියන් වෙලා තථාගත වෙලා වෙනදා නැති ඉන්ද්‍රිය ශක්තියක් ඇවිල්ලා එයාලා ඇස්විලා ඉන්නවා. ඒකට කියනවා සූදානම් ශරීරය කියලා. ඉතින් රූප ගැටෙනවා පෙන්නරම කියන්නේ මේ නාම නෙවෙයි පුතෝ රූපයක්. ආශ්වාස නෙවෙයි පුතෝ මේක ප්‍රශ්වාසය. හරිනේ. දැන් ප්‍රශ්වාසය එනකොටම බලන්න. ඉතින් කට්ටිය අහනවා තේරෙන්නේ නැහැ කියලා. ඇත්ත කතාව තේරෙන්නේ නැහැ. මොකද ඉඳුරන්ඩ තේරෙන්නේ නැහැ. මේ ඉඳුරන්ඩ එහායින් ඉන්න රූපේ මතුවෙන්න ඉස්සර වෙලා සූදානම්ව ඉඳගෙන බලන මේ ඥාණය අම්මා අප්පා දෙන ඥානයක් නෙවෙයි. ඒකට අවශ්‍ය කරන ප්‍රභවයේ අම්මා අප්පා දෙනවා අපිට. බුදුහාමුදුරු තට්ටු කරලා කියනවා පුතෝ දැන් රූපේ ඇල්ලුවානේ. දැන් බලපන් මේ රූපේ උඹ ළඟට එනකොට පිලුණු වෙලා තියෙන. කුණු වෙලා. කල්පහුව වෙලා. ඒ නිසා ඔබ මෙතෙක්කල් රූප කියලා ඇල්ලුවේ කෙලස්මයි. අල්ලපු හැම එකක්ම කෙලස්. හැබැයි ඕකේ තියෙනවා එතෙන්ද එනකන් ඒ රූපයක් පේන රූපයක් බවටපත් වෙන රූපයක් බවට ඉන්ද්‍රිය ගෝචර වෙන්න ඉස්සර වෙලා මෙයාගේ තියෙනවා මේ කලයක් බවට පස්සෙන් ඉස්සලා මැටි තියෙනවනේ. මැට්ටේ මේ අරගෙන පුච්චලා ගන්නේ ඒ කලේ හැදුවට පස්සෙත් පුච්චන්න ඉස්සලා අවස්ථාවක් තියෙනවනේ. ඒක ඕන වෙලාවට ආයෙ දිය කරලා මැට්ට හදන්න පුළුවන්. ඉතින් මේ මිනිස්සු කල හදලා අවුවේ තියලා තලලා වැඩේ හදන තමයි පුච්චන්නේ. දැන් අපි රූප කියලා කියන්නේ පුච්චපු කලයක් වගේ එකක්. ඉතින් ඊට පස්සේ එයාගේ ස්ථිරතාවයක් තියෙනවා බින්දෙන්න පුළුවන් විපරිණාමයට පුළුවන් පශ්චාත්තාපෙන්න පුළුවන්. නමුත් කලේ පුච්චන්නේ ඉස්සෙල්ලා මැටි කැඩුනට ඔගේ දෙයක් නැහැ. ආයෙසර අඹන්න පුළුවන්.
අඹපු නැති මැටි ගත්තොත් බය වෙන්නම දෙයක් නැහැ. ඒක වැටුණායි කියලා හැඩේ වෙනස් වෙනවා මොකක්වත් වෙන්න දෙයක්. නිසා රූපේ හටගන්න රූපේ ඉන්ද්‍රිය ගෝචර වෙන්නේ ඉස්සෙල්ලා අවස්ථාවල ඒක ගැන බලාපොරොත්තු තැබීමෙන් බලාපොරොත්තු සුන් වෙන්න තියෙන අවස්ථාව අඩුයි. ඒක පිළිබඳව දුක් දෙන්න තියෙන ගතිය අඩුයි. අපි මේක හරි ගසලා කලේ යඹලා උවේ පුච්චලා තලලා මැටි භාණ්ඩයක් බාට මේ පුච්චපු දෙයක් බාට පත් කරාට පස්සේ ඒ පුච්චපු මැට්ටක් නැවත ස්වභාව ධර්මයේ මැට්ටක් බවට පත් වෙන්න පුච්චපු නැති මැට්ටක් බවට පත් වෙන්න අවුරුදු ලක්ෂ 20ක් යනවා. ඒක නිසා අවුරුදු ලක්ෂ 20ක් තුර තිබුණු ශිෂ්ටාචාරය අපිට මනින්න පුළුවන් පොළොව කයින්කොට කොහේ හරි මැටි කැල්ලක් හමුනොත් පුච්චපු එකක් එතන ඉඳලා තියෙනවා අපේ අයියා කෙනෙක්. මිනිස්සෙක් ඉඳලා තියෙනවා. අවුරුදු ලක්ෂ 20ක් ගියාට පස්සේ ඔක ආයෙත් මැට්ටක් වෙනවා. ඒ වගේ තමයි අපි ළඟට එන හැම රූපයක්ම කෙලස්. කෙලසිලා. ඒක කුණු වෙලා තියෙන්නේ. මේ කිනු වෙන්නේ ඉස්සල් අවස්ථාව ඉති රූපස්ස සමුදය. ඉති රූපේ නැවත නැවත එන එකක් වෙන්න ඕනේ. මේ රූපේ හට ගැනීම නිසා කෙලස් නොඋපදින මුදාසීන දෙයක් වෙන්න ඕනේ. නොමිල ලැබෙන එකක් වෙන්න ඕනේ. ඕක තමයි ආස්වාසිකය. බුදුහාමුදුර අපිට අල්ලලා දීලා තිනවා ඇවිදිනකොට පොළවේ හැපෙන හැටි පය. අල්ලලා දීලා තිනවා හුස්ම ගන්නකොට හැටි. එතන යමක් අල්ලනවා අතර දැනෙන හැටි. ඒ හැම එකකම තියෙන ඒවා නොමිලේ ලැබෙන අරමුණු ඒවා උදාසීන අරමුණු ඒ වගේම මේ නැවත නැවත ලැබෙනවා. ඒ නිසා උඹට දැන් මම දැන් ආස්වාසිය අල්ලන්න යනවා. නැත්නම් ප්‍රසවාසිය අල්ලන්න යන්නේ කියලා දැන් උඹට බලාපොරොත්තු වෙන්න පුළුවන් ඊගාව ආස්වාසියේදී ඔච්චරම කුණු වෙන්නේ ඉස්සෙල්ලා අවස්ථාව නෝක තමයි අප්‍රමාදයයි සතියයි සමාන වෙන තැන. අපි දැන් අල්ලන්නේ රූපය කියලා අල්ලන්නේ පමා වෙච්ච එකක් කියලා දන්නවනම් දැන් අපි ඉර නගිනවා බලනකොට අපි දන්නවා ඉර කියලා කියන්නේ නැගලා හමාර්ථ වෙච්ච එකක්. අපිට බලන්න ඕන නම් ඉර නගින හැටි අපි නැගින හිර වෙරළට ගිහිල්ලා ඉර නගින්න විනාඩි 30කට ඉස්සලා බ්ලෑස්තිලා ඉන්න ඕනේ. එතකොට පේන්න පටන් ගන්නවා එන සංදර්ශනයක් ඇවිල්ලා අරුණක් ඇවිල්ලා ලෑස්ති වෙලා ඔන්න ඉර නගිනවායි කියලා. ඉතින් අපි මෙතෙක් කල ඉර ගැන ගොඩක් රචනා ලියලා දිනලා ඇති. නමුත් ඉර කියන්නේ මෙන්න මෙහෙම එකක් මෙහෙම පටන් ගන්න එකක් කියලා දැකලා නැහැ. ඉතින් බුදුරජාණන් අපිට ආර්දනා කරනවා රූපේ දැක්කා න රූපේ දැක්ක කියන එක ලොකු දෙයක්. අපිට ඒකටත් විනාඩි 20ක් විතර ගියා. මේ දැකපු රූපේ කියලා කියන්නේ කුණු වෙච්ච එකක්. ඒ වෙනකොට ඒ කෙලෙසිලා ඉවරයි. ඒ නිසා ඒ කියන්නේ කොරෝනා හැදිලා ඉවරයි. හැබැයි කොරෝනා හැදෙන්නේ ඉස්සෙල්ලා මේකේ තියෙන ස්වභාවය වගේ අපිට ඒ රූපේ හටගන්න ඉස්සෙල්ලා තියෙන ස්වරූපේ බලන්න ගියාම හුඟ දෙනෙක් හිතනවා මේක මේ විද්‍යාගාරයක ගිහිල්ලා මයික්‍රොස්කෝප් එකට දාලා එහෙම නැත්නම් කාලේ දිගේ ඉදිරියට ගිහිල්ලා කරන එකක්. ඒ මොන දේ කෙරුවත් මේ රූපයක් දිහා බලනකොට සූදානම් ශරීරය කියලා හිතේ ඇති වෙනවනේ යම් මොකද්ද පිපිදීමක්. ඒක විද්‍යාඥයට වෙන්නේ නැහැ. විද්‍යාඥයා බලන්නේ බාහිරේ දෙයක්. එයා කුණු වෙච්ච රූපකින් කුණු වෙච්ච මයික්‍රොස්කෝපයෙන් කුණු වෙච්ච විද්‍යාඥයෙක් බලනවා. එච්චරයි. ඕකේ මොකක්වත් වෙන්න දෙයක් නෑ. දැන් මේ විද්‍යාඥයා මෙයා මේ හුස්ම එන එක දිහා බලන්නේ චීනක් කණ්ණාඩි දාලවත් මයික්‍රොස්කෝප් මොකුත් නැහැ. අර බුදුබණ අහලා රූපේ දැකන රූපේ සමුදේ බලපං අප්‍රමාද වයන් එනකොටම බලපං කියලා අන්න ඒ හිතේ සූදානම් බව අප්‍රමාදය හිතේ තියෙන ප්‍රභවයක්. හිතේ තියෙන ප්‍රභාව කියන්නේ විභවය අතර ප්‍රභාවයකට වැඩිය ප්‍රභාවය හිතේ තියෙන ශක්තියක් කවදාවත් අවදි වෙන්නේ නැහැ බුදු කෙනෙක් පහළ වුනේ නැත්තම්. කවදාකවත් අවදි වෙන්නේ නැහැ ධර්මයක් ඇහුවේ නැත්තම්. කවදාකවත් අවදි වෙන්නේ නැහැ මේ රූපයක් වගේ එකට කොටු කරලා මේ රූපේ නාම නෙවෙයි මේ ප්‍රසවාසය ආශ්වාසය නෙවෙයි කියලා අර ඒ හරියටම ආශ්වාසයට ප්‍රසවාසයට එල්ල කෙරුවේ නැත්තම් අපිට මේ අප්‍රමාදී බව අවදි කරගන්න බෑ. ඒක හරියට මේ අවුවට කාචයක් අල්ලලා ඒ කාචයේ පිටිපස්සේ කඩදාසියක් එහාට මෙහාට කරනකොට එක තැනකදී කඩදාසිය පිච්චෙනවා. ලං කිරුවම් පිච්චෙන්නේ නැත්නම් ඈත් කිරුවම් පිච්චෙන්නේ නැහැ. එතන හරියටම අපි කියනවා නාභි ලක්ෂණය කියලා. නාභි දුර කියලා. නාභිය කියලා. ඉතින් එතෙන්ද දානකොට අර සූර්යාලෝක ඔක්කොම ඇවිල්ලා එක තැනකට එකතු වෙනවා. එතන තාපේ නගිනවා. ශක්තිය වැඩි වෙනවා. කඩදාසියේ ජවලන අංකයට වැඩි යනවා. පිච්චෙනවා. ඒක එහා මෙහා කරුවොත් එන්නේ. ආන්නේ වගේ හරියටම රූපෙට එල්ල වෙන්න ඕන. එල්ල දැනගන්න ඕනේ දැන් ඔබ දකින්නේ හටගත්තු කුණු වෙච්ච දෙයක්. නැත්තම් ලොකු වෙච්ච කෙල්ලෙක්. ওই කෙල්ල ලොකු වෙන්නේ ඉස්සෙල්ලා තියෙනවනේ කන්‍යා භාවයක් කියලා එකක්. අන්නේ කන්‍යා භාවයේ දකින්න ඕනේ නම් මේකට බලනකොට
ඊගාවට එන ආස්වාසයට ඊගාවට එන ප්‍රස්වාසය මේ බලාපොරොත්තු දෙවීමක් නෙවෙයි. අනාගතයට හිත මෙහෙවීමක් නෙවෙයි. ඔබ දැන් මේ වෙච්ච ආස්වාසය බැලුවා දැන් දන්නවා මම මේ කතා කරන්නේ ඊගාට ආස්වාසයම බලන්න. ඊගාට ආස්වාසය බලන්න. ඊගාට ආස්වාසය බලන්න. බල යනකොට මේ ආස්වාසයේ හට ගැනීමට අපිට පේන ඉන්ද්‍රියන්ගේ හට ගැනීමට ඉස්සෙල්ලා තිරේ පිටිපස්සේ වෙස් ගැනීමක් තියෙනවා. එයා නාඩගමේට අඳිනවා. අනිත් නාඩගමට අඳින පැත්ත බැලුවොත් කද්දාවත් දැකලා නැහැ. දකින්නත් බෑ විද්‍යාඥයෙකුට. මොකද විද්‍යාඥයා බාහිරේ බලන්නේ. මෙයා එහෙම නෙවෙයි. ඇති වෙන හුස්ම දිහා බලනකොට පේනවා. ඉච්චි රූපස්ස සමුදයෝ. ඒතර මේ රූපයගේ සමුදය දැක්කයි කියලා මෙයා කිව්වට ගැඹුරෙන් බැලුවාම මේ හිතේ සමුදය තමයි දකින්නේ. ඒ කියන්නේ හිත අරමුණකට ගැටෙනකොට හිත කුණු වෙලා ඉවරයි. එයා ආයෙ කොට ගන්න බෑ. නමුත් මේ අරමුණට ගැටෙන්නේ ඉස්සලා හිතේ චිත්ත tattයක් තියෙනවා. ඒ අරමුණක් පොරොත්තුවේ ඉන්න වෙලාවේ ඒ අරමුණ ඇතිවීමත් එක්කම හිතක් ඇති වෙනවා. ඒක සාමාන්‍යයෙන් අභිධර්මෙත් කියනවා අරමුණයි හිතයි එකට ඇති වෙන්නේ ඒකම අරමුණ ගන්නවා ඒක විදියට අත්ංගයකට යනවා කියලා ලකුණු හතරක් පෙන්නනවා. ඒතර මේ අරමුණක හට ගැනීම බලනවා කියලා කියන්නේ එයා දන්නවා මේ හටගත්ත හිතක් බලනවා නෙවෙයි. හිතත් එතන හට ගන්නවා. මම හිත එක තත්යකට එක අප්‍රමාද භවකට හිත පමාණති භවකට පත් කරනවා මේ රූපේ හට ගන්නවත් එක්ක කොහොමද හිත හටගන්නේ කියලා. හැබැයි ඒක යෝගාවචරයට එහෙම වැටහෙන්නේ නැහැ. මේ ඥානස්ස ඥාතස්ස උබෝපි විපස්සති තේරෙන්නේ ආධුනිකයට. ආධුනිකයට බේනේ රූපයේ වෙනසක් දැන් තේරෙනවා. හට ගනිමින් පවතින රූපේ පේන්න පටන් අර ගන්නවා. ඒකට අපි නිකන් පොතේ ලියන භාෂාව දැන් ඔයාට අරමුණත් හට ගැනීමත් දෙක දන්නවයි කියලා. ඒකට කියනවා මේ හේතුවත් සහිතව අරමුණ දාන්න. ලොකු chance එමය දාලා තියෙන්නේ. එතකොට අර පළවෙනියම ඉති රූපං කියන එක නාමයක් නෙවෙයි කියලා දන්න එක, ප්‍රස්වාසය නෙවෙයි ආස්වාසයමයි කියලා දන්න එකට කියනවා නාම රූප පරිච්ඡේද ඥානයි කියලා. යම් වෙලාවක ඒක හට ගන්නා තැනත් එකම දන්න එකට කියනවා පච්චේ පරිග්ඝා ඥානයි. ප්‍රත්‍යත් සහිතව හටගත් දේ දකින්න. ඉතින් ඔය දෙක ඔය පච්චේ පරිග්ඝා ඥානය කියන තැනට එනකොට චුල්ලසෝතාපන්න මට්ටමට යනවා හොඳ විශේෂඥ භාවයක් එනවා. ඔතන තමයි පටිච්චසමුපාදය කියන්නේ. වෙන මොකක්වත් නැහැ. ඔතන තමයි හේතු ප්‍රත්‍ය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ හටගෙන දේ දකින්නට වැඩිය හට ගන්නා හැටි හටගන්නේ ඒ ප්‍රත්‍ය ඇති වෙච්ච වෙලාවේදී ඒක රූපයක් වෙනවා ඒක නාමයක් වෙනවා ඒක මනාප වෙනවා අමනාප වෙනවා අන්නේ ක්‍රියාවලියේ රූපේ තමයි ඉස්සල්ලාම අත්පොත් යන්නේ ඉඳුල් කට ගාවන්නේ ඒක දැක්කට පස්සේ ආට තේරෙන පටන් අර ගන්නවා ඒ රූපේ හට ගැනීමත් එක්කම ඒක මේ ඒක හේතුකව සිදුවෙන එකක් නෙවෙයි හේතු රාශියක් නිසා හම්බ වෙන ඵල රාශියක් තියෙන්නේ ඉතින් ආට තේරෙන පටන් අර ගන්න එක ධර්ම પરම්පරාවක් විතර තියෙන්නේ මම හුදු නිරීක්ෂකෙක් විතරයි මට මේක කරවන්නත් බෑ මේක ඕනයි කියලා මට ඇති වැඩකුත් නැහැ මගේ මොනවාක්වත් වෙන්නේ නැහැ මට මනාපමනා පහළුණා අනම්මන නොකර ඉන්න පුළුවන් ප්‍රතික්‍රියා නොකර ඕන තරම් ඉන්න පුළුවන් ඒ ගතිය ඒ ඇතිවින රූපයෙන් වෙස් ගන්න නැතුව ඇතිවින රූපයට ආරූඪ කරන්න නැතුව ඉන්න පුළුවන් ගතිය රූපේ මුලට යන්න වැඩි රූපේ කුණු වෙලා හටගත් රූපයක් දකින්නට අපි අනිවාර්යයෙන්ම වෙස් ගන්නලා ඉවරයි අනිවාර්යයෙන්ම ආරූඪ වෙලා ඉවරයි ඒ රූපයෙන් අපි ඇඳලා ඉවරයි නමුත් රූපේ මුලට යනකොට අපිට තේරෙන පටන් ගන්නවා ඔය ඇඳ ගන්න එක ආරූඪ කරන එක එයින් මම වෙන එක මම ඒක කරන එක සේරම ওই චිත්තක්ෂණයක සිද්ධ වෙනවා ඒක උනාට පස්සේ අපි යකා තමයි නමුත් ඒ දේ හැටි වෙන හැටි බලනකොට පේනවා අනේ මේ පුංචි සිවිය ඇතුළේ බලා ගන්න බැරි නිසා නැත්නම් මේ ප්‍රත්‍යය ගැන දැන ගැනීමක් නැති නිසා හේතු ප්‍රත්‍ය ගැන දැනීමක් නැති නිසා අපි මේ රූප ගැන කතා කරන දේවල් මොන තරම් ප්‍රලාපයක්ද කියලා මොන තරම් අනුන්ට කෙලෙස් අවශ්‍යනවද ඒ නිසා භව රෝගය සදනා රූපෙට මැත්ති ඇයිද ප්‍රේම කලේ මුළු මානවයම භෞතික වාදයට ගිහිල්ලා මේ රූප වලට ප්‍රේම කරනවා මේ රූප සුඛ උපභෝග වස්තු කියලා හිතනවා ඉතින් ලස්සන ගෑණියක් ගන්න හදනවා ලස්සන ගයක් හදන්න හදනවා ලස්සන කාර් එකක් ගන්න හදනවා ලස්සන වස්තු ඔක්කොම හදන්න හදනවා ඒ කොයි දේ හැදුවත් මේ හටගත්ත කුණු හරපයකටයි මේ බැඳිලා තියෙන්නේ. ඒ වලට උඹ හිත කෙලස් වැగిරෙනවා. කට දෙපැත්තෙන් 40 බැරල් දෙකක් තියන්න වෙනවා වැක්කරන කෙලස් එකතු කරන්න.
ඒ තරම්ම මේ රූප ලෝකේ තියෙනවා. ඉති ඔතන පොඩි ඒ රූප ලෝකෙන් ගැලවීම පිළිබඳ විශාරද දසබල ඥාන සම්බන්ධව ප්‍රශ්නේ තියෙන්නේ මේ රූපේ හටගන්නා කතාවේ ওই ටිසර් තියෙන වෙන ස්වරූපයක් ඒක ඉන්ද්‍රිය ගෝචර වෙන්නේ ඉන්ද්‍රිය ගෝචර වෙන්න ඒකට සූදානම් ශරීරයක් අවශ්‍යයි සතිය විතරක් තිබිලා බෑ සතියෙන් ඉස්සරහට යන්න ඕනේ අප්‍රමාද එකතු වෙන්න ඕනේ අන්න එහෙම කියලා බලපුවහම පේනවා මේ නාඩගමට එන්නේ ඉස්සෙල්ලා කොච්චරක් තිර මේ තකතුම් කරනවාද කියලා දැන් මේ zoom කොණ්ඩායම ලැස්ති වෙන්න ඉස්සෙල්ලා ඕකේ මේ මුත්තලා ටික විනාඩි 5 විනාඩි 5 විතර කල්ැතුල හැත්තිලා කතාන බලලා ටෙස්ට් කරලා අරව කරලා මේව කරලා දැන් අපි විනාඩි 30ක් 20ක් ගියා එකම දේ නැවත නැවත කියනවා එතකොට අර තුමන් හන්දිය පොතේ මහගම සේකර කියනවා තැටි එක තැන කරනවලු අනේ විටි සිටුතුමානෝ කියන අනේ කියනවලු මොකද ඉදිකට දුවන්නේ එකේම. ඉතින් පොඩි කොල්ලා ලියනවා. අපිට නන්දම දෙන්න හදන මගුල් ගෙද දවසේ මේ තින්දුවක් දැම්ම අනේ පිටු සිටුතුමානෝ කියනකොට අනේ කියන. ඉතින් ඒකෝට ඉතින් ගමම අහගෙන ඉන්නවා මොකද මේ අනේ කියන්නේ කියලා. මොකද වයර් එක පැනලා මේ ට්‍රැක් එක පැනලා. ඉතින් ඕක හදන්න ඉතින් ඔය ටෙක්නිකල් පැත්තේ ඉන්න කට්ටිය උඩ පැනගෙන වලිගුඩු තුනේ එහෙ දුවනවා මෙහෙ දුවනවා බලනකොට හේමන්ත මහත්තයා ඩිවයිස් දෙකක් ඕපන් කරලා ඔන්න එකම රිපීට් කරනවා. ඔය කෑල්ල පේන්නේ නැහැ නෙවෙයි මේක. zoom එකේ බනහනකොට ඒ ඔක්කොම ඒ වේදිකා සැරසිලි වැඩ වගේක් තියෙනවා කිසිම දෙයක් ලෝකේ නැහැ. ගෑනු නම් ඒක හොඳටම දන්නවා එළියට බහින්න ඉස්සලා කොච්චර අන්තිමද කියලා මම දැක්ක ඊයේ පෙරේද කවියක් ලියලා තියෙනවා අනේ ලිප්ස්ටික් කියුටෙක්ස් වලින් 7-5ක වැඩක් නැහැ දැන් මොහොරයක් දාගෙන එළියට යන්න ඉච්චා වැඩක් නැහැ දැන් මූණ ලස්සන මේකප් එකක් දැම්මට මොකද අර දැන් මූණෙන් 30ක් 40ක් විතර අර මොහොරේට වැහෙන ඕකේ එතකොට රූපලාවන්‍ය කාරයෙන් රූපලා අනේ පව් අප්පා අපිට එහෙම නෑ මම ඒ ඔය බ්‍රිස්බේන් යනකොට අමරනාත් හොඳටම හෙම්බිරිසාව අපිට එන නීතියක් දැම්මනේ දාලා කිව්වා මේ ඔක්කොම මොහොර දාන්න ඕනේ. ඒකට කොරෝනා කතාව ඇවිල්ලත් නෑ. මම අදිෂ්ඨාන කරන ගියා දාන්නෙම නෑ කියලා. ඉතින් විදුර වාත්තේ කියනවා මේ යකා කොරෝනා ස්වාමීන් වහන්සේ එනකොටත් කොරෝනා මෙයාටත් කොරෝනා ඌට වසංගතයක් මොනවද කියන පරංගිලියඩක් හේමන්ද කාටද අමරනාත් ඉතින් ඌ කියන බෝ වෙයි කියලා. ඉතින් මම බෝම්බ බලගනි. ඌ එන්නේ පාපි කාට. අනේක දවසක් හොඳටම බලපෑම් කරලා මට දැම්ම මොකද කොරෝනා වෛරස් නේ. ඒ කොරෝනා නෙවෙයි අනේ සමා වෙන්න ඕනේ. එහෙමනම් මේ වෙනකොට හේමන්ද මේ අමරනාත් මැරලා තියෙනවා. ඒ ඔක්කොම තියදී දුමක් ආවා. ඒ දවස්වල හරි සැර දුම එනවා. ඉතින් දැන් කියනවා දැන් හොඳටම දුම සැරයි අනිවාර්යයෙන්ම දාන්න ඕනේ කියලා. ඉතින් මම අතර ගත්තා මේක. අතර මේකට යන ගමන් මේ මයක පිළිවෙතෙන් ඇල විදුර අහන මොකද කියන්නේ දානවද කියලා. මම අරුවට පේන තැන දාගෙන ඉන්නවා. මට බෑ ඔක දාගෙන ඉන්න කියලා. මොකද දාපුවම මේ එන උස්නයි. ඉතින් මේ එන්නකම් බලන් ඉන්නවා මේ අමරනාත්. මේ දාන්න කියලා. ඊට පස්සේ අන්තිමට මේ එනකොට එනකොට ලොකු මේ කොරෝනා කතාව. ඉතින් දැන් බලන්න හේලි කියුටෙක් අනම්මනම් ගාලා කවුරු හරි ඔප මට්ටම් දාගෙන ආලවට්ටම් දාගෙන කවුරු හරි දැක්කොත් ඒ හරියන්නේ නැහැ මොහොරේ දාගෙන යන්න ඕනේ කියලා ඔය කරපු ඔක්කොම වැඩ ටික ඉවරයි. ඒ සැරසිලි වේදිකා සැරසිලි ඔක්කොම ඉවරයිනේ. ඒක නෙවෙයි මම කියන්න හදන්නේ හැම කෙනෙක්ම අරංගේට්‍රම් කියලා දොරට වඩනවයි කියලා කරන්නේ ඉස්සලා විවිධාකාර මොකද්දෝ රංගපෑමක් රංගපාන. මේ රංගපෑමට තමයි ශිෂ්ටාචාරය කියලා කියන්නේ. අනේ සමා වෙන්න ඕනේ මම මේ වැරදියක් කියලා පිටිතම ඔය කරනවා. ඔය ශිෂ්ටාචාරය මොකක්වත් වැද්දෙක් ගාව නැහැ. ඌ එළියට යන්නේ එක පුලිය තියාගෙන ඔය එක බුලත් ටිකක් ආගෙන හැඩපළුව දාන පොරෝ දාගත්තා කරේ ඌ ගියා. ඌ ගියේ මොකක්වත් අනම්මන නැහැ. ඉතින් මේ ශිෂ්ටාචාර මිනිස්සු මේ අරමුණක් එලි දක්වන්නේ ඉස්සෙල්ලා නිකන් අපි කියන්නේ කෙල්ලෙක් දොරට වඩන්නේ ඉස්සෙල්ලා අරංගේට්‍රම කරන්න ඉස්සෙල්ලා දක්වනවා වගේ මේ අරමුණේ පුබුදාකාර වෙස්සරසිලි වේදිකා තිර නාටක සංගීතරාව දාන. ඒක දිහා බැලුවොත් එතන මල විකාරයක් තියෙනවා. ඕනෙම රූපලාවන්‍යකාරයෙක් ඒ කරන වැඩ ටික බලපුවාම මල විකාරයක් තියෙනවා. හැබැයි සමහරුන්ට ඒකේ විකාර නැහැ ආකාර. අපිට හිටිය අයියා කෙනෙක්ගේ ගම කිව්වොත් මං හිතන්නේ අපේ නෑදෑයෝ දැනගන්න. ඌ එළියට එන්න පැය විනාඩි 15කට වැඩි යන කොණ්ඩේ පීරන්න විතරයි. මේ කොල්ලෙක් මං කියන්නේ මේ.
කෙල්ලෙක් නම් තව ඔගේ කමන්නේ නැහනේ පීර හිටියට. මොනම තාලෙන්වත් ගන්න බෑ. කොච්චර කොණ්ඩේ පීරුවත් ඉවරයක් නැහැ. ඉතින් අපි hina වෙනවා. අපි නෑ කියන්නේ දැන් මම එළියට ගියාම අපේ අයියලා අක්කලා තමයි පොඩ්ඩක් බලන්න මීයකා මේ ගොරකයා පැන්න එළියට මූණ හොදලක් දන්නෙත් නෑ දත් මැදලක් දන්නෙත් නෑ යටට මොන හරි ඇඳගෙනත් දන්නෙත් නෑ අපි එළියට පැන්න ගියා. ඉතින් අනික් කට්ටිය ඉස්කෝලේ යනකොට බලනවා මේ යන්න බෑනේ මල්ලි කියලා අතාල්ලා ගන්න විදියක් නෑනේ මීයකා මොන කරයිද විශ්වාස නෑ. ඉස්කෝලේ ඇරලා එතකොටත් මොනවත් විශ්වාස නෑ. ඉතින් ඒ වගේ හැදිච්ච මට ඒ අර මූල රූපයක් මේ සෙල්ලම් දාන හැටි වෙස් දාන හැටි කියන්නේ ගියාම මට මේ බනටත් අදාළ නැතිවත් කියවෙනවා. බණ්ඩ අදාළ තියෙන ඒක බලන්න කියලා. මට බලන්න බැරි කමක් තියෙන්නේ. මේ ආලවට්ටම බලන්න බෑ. නමුත් භික්ෂුවක් වෙච්චාම අපි සරුවච්චන් ආංශේ නියෝජනය කරන නිසා ඒ භික්ෂුවක් පාරට බයින්ද ඉස්සලා පරිමණ්ඩලම් නිවාසෙස්සාමි සික්ඛාකරණිය. හොඳට පිරිමඩලු සහිතව ශූර අඳින්න ඕන කියලා හික්මෙන්නේ කියලා කියනවා. පරිමණ්ඩලම් නිවාසෙස්සාමීති පාරපිස්සාමීති ඒ ඔක්කොම බුදුරජාණන්සේ හාමුදුර කෙනෙක් එළියට දාන්නේ ওই සීකියා බද ටික දාලා. මොකද ඒ එළියට බයින මනුස්සය බුදුහාමුදුර නියෝජනය වෙනවනේ. ඉතින් ඒව කටපාඩම් කරන්න දෙනවා මේ සාමණේර කාලේ. අදාළ වෙන්නේ අතර භික්ෂුවකට. ඒ කියන්නේ මේ ඉදිරිපත් කිරීමේ තියෙන මෙන්න මේ කැලල මේ අරමුණක් රූපයක් සමුදේ දිහා බලනකොට ඒකේ ඇති වෙන විකාශය කොච්චරද කිව්වොත් අද තියෙන මේ ඉලෙක්ට්‍රෝඩ් ඒකට කියන්නේ මේ කලයිඩර් එක කියලා. ඉලෙක්ට්‍රෝන දෙකක් එකට ඇවිල්ලා හැප්පෙනකොටම එක පාරට ඒකෙන් නිකුත් වෙන ගැටුමෙන් ඇති වෙන විනාශකම් බලන්ඩ විශාල යන්ත්‍රාගාරයක් හදලා තියෙනවා විද්‍යාලෝකයේ තියෙන ලොකුම එක CERN කියලා. ඒක තියෙන්නේ මේ ප්‍රංශේ වගේ මේ ආසියාකරේ නෙවෙයි ඒක යුරෝපාකරේ තියෙන්නේ පොළොවේ යට තියෙන්නේ මීටර් 100ක් යට. හැතැම්ම 27ක් දිගයි ඒ ටනල් එක. පොළොවෙන් මීටර් 100ක් විතර යට ගිහිල්ලා ඉලෙක්ට්‍රෝන දෙකක් හැප්පිච්ච ගමම්ම මොකද වෙන්නේ කියලා බැලුවොත් ඒකට ඔක්කොම උපකරණ හැදුවා. ලෝකයා බය වුණා ඒක දැක්කොත් ලෝකේ නැති වෙන්න ඉඩ තියෙනවා කියලා. ලෝකේ ගිල ගන්න ඉඩ තියෙනවා කියලා. එතන බ්ලැක් හෝල් එකක් එන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේ මේ රූපයක් හට ගන්න තැන දැක්කොත් ඒ මනුස්සයට ඉන්න බෑ හිතන. තථාගත තමයි. අපි පහුවෙලා දකින්න පෘථජ්ජනෙක් හැදෙනවා. පහුවෙලා එන්නේ එක පහුවෙන මට්ටමට යාගේ ඔලොමොට්ටලකම වැඩෙනවා. අන් ඇවිල්ලා කුර්ර ගහලා නාස්වලනු දාලා හදලා එනවා. පටන් ගන්න තැන එහෙම මොකක්වත් නැහැ. ඉතින් අන්නේ පටන් ගන්න තැනට යන්න බැරිකම තියෙන්නේ ඒකේ රූපේ සමුදේට යන්න බැරි මේ තණ්හා මාන දිට්ඨි මම නැති වෙනවා එතන. මගේ මාන්නේ නැති වෙනවා එතන. මගේ ආශාව නැති වෙනවා එතන. ඉතින් ඒකට මේ පරිණාමයෙන් අපි බය කරලා තියෙන්නේ. හට ගන්න තැන දැක්කොත් තණ්හා මාන දිටි නැති වෙනවා. ඒ නිසා අපි හටගත්ත දෙයක් හදලා අරගෙන ඒක පිළිබඳ ඉතිහාසය ලියනවා, භූගෝලය ලියනවා, භෞතික විද්‍යාව ලියනවා, රසායන විද්‍යාව ලියනවා, හටගත්ත දේ පිළිබඳ. ඉතින් හටගෙන දේ යනවයි කියලා කියන්නෙම සතිය කැඩෙනවා, වර්තමානයේ ඇති වෙනවා, පමාදේ වැඩි වෙනවා. ඒ නිසා හට ගැනීම මුලට යනකොට ඒ පුද්ගලයා කෙහෙල්ගිරියේ පොත්ත ගැලෙවුවා වගේ වැඩි කල් තියන්න බෑ. ඊට පස්සේ පොත්ත ගැලෙවුවට පස්සේ තියන්න බෑ. පිටර කට්ට හෙල්ලුණා නම් ආයේ පිටරේ ආවුස හිටින්නේ නැහැ. වියටේක වී පොත්ත හෙල්ලුණා නම් ආයේ වියටේ ආවුස නැහැ. ඒ නිසා කවුරු හරි රූපයක මුල බලන්න ගියත් නැත්නම් මේ රූපයත් එක්ක හට ගන්න හිතේ මුල බලන්න ගියත් එයාගේ අර මේ මෙතෙක් කල තිබුණු පැවැත්ම පිළිබඳ තිබුණු ආවරණය විශාල බින්දීමකට ලක් වෙලා නැවැත්ම පිළිබඳ තේරුමකට එන්න පටන් අර ගන්නවා. හරියට කොරෝනාට අර පිට තියෙන ලිපිඩ් ලේයර් එක නැති වෙච්ච එක මං ඉන්න බෑ. ඒකේ තමයි සබංග ගන්නකොට යන්නේ. ඉන්නේ ඒ වගේ දෙයක් වෙනවා මේ රූපයේ මුලට හිත යනකොට. ඒකයි කියන්නේ ඒක චුල්ලසෝතාපන්න තත්ත්වයක් කියලා. ඒකට කියනවා ලද්දස්සාසෝ බුද්ධ ශාසනේ ආය අපාගත වෙන්නේ නැහැ කියලා. ඒ රූපේක හට ගැනීම දකින්න තරම් එහෙම නැත්නම් අපි කියනවා මේ හේතුවත් සහිතව අරමුණ දකින්න පුළුවන් වුණා නම් චුල්ලසෝතාපන්නෝ ලද්දස්සාසනේ ලද්දස්සාසෝ බුද්ධ ශාසනේ ආයේ ආපාගත වෙන්නේ නැහැ. මරණ අපි මේ භාවනා ජීවිතයේ අවසාන වෙනකම්ම
අපිට මේ එන අපිට ගන්න හැම දෙයක්ම ওই වෙන එකක් ওই දැන් පේන ওই ඉස්සලා තිබෙ වෙන විකාරයක් කියලා ලොකු වෙච්ච කෙල්ලයි ලොකු වෙන්නේ ඉස්සලා කෙල්ලයි. වැඩි විපත් වුණාට පස්සේ වැඩි විපත් වෙන ඉස්සලා කන්‍යයි. ඔන්න ඔය දෙකම දැක්කා වගේ වුණොත් එයා ඉතින් චුල්ලසෝතපන්න කියලා කියනවා. ඒක ඇත්තටම බුද්ධඝෝසාචාර්යන් වහන්සේ කියපු එකක්. ඒක ගැන මහසීසයඩෝ ස්වාමීන් සඳහන් කරලා තියෙනවා අරමුණක් ඒ හේතුවත් සහිතව දකින්න පටන් ගත්තොත් විපස්සනා ඥාන වල ලොකුම කොටස තමයි ඒකේ තියෙන්නේ. පච්චේ පරිග්ඝා ඥාන. ඒක මහා වේබුස් මේ පාවොක්සයිඩෝ සඳහන් කරලා තියෙනවා මුළු පටිච්ච සමුපාදෙ මේකේ තියෙන්නේ. මුළු පටිච්ච සමුපාදෙව තියෙන්නේ ඔය දකින්න දේ ඔය කියන ආරූಢයට ඉන්න ඉස්සලා තිබුණු ස්වරූපේ බලපන්. තියුණු බලන්න බෑ. මොකද උඹේ හිත ඒ තරම්ම පැවැත්මට ඇදලා තියෙන්නේ. ඒක උඹේ දෝෂයක් නෙවෙයි. ඒක මේ මානව පරිණාමයේ හැටියක්. දැකපු දේ අරගෙන කියන්නේ හැදිච්ච දේ, කුණු වෙච්ච දේ, එහෙම නැත්නම් මේ බිහි වෙච්ච දේ අරගෙන තරංග ගහන එක තමයි මනුස්සගේ වැඩි. කිසි කෙනෙක් ඒක හට ගන්න හැටි දැක්කනම් ඕකෙන් තරංග ගහන්න යන්නේ නැහැ. ඕකෙන් සැලසුම් හදන්න. ඒකට කියනවා උපදි නැති වෙලා යනවායි කියලා. සැලසුම් කරන්න දෙයක් නැහැ. මෙතන මම කුණු ගොඩක් අල්ලගෙන මේ නටන්නේ කියලා. අන්නේ දේ දකින්න බැරිකම නිසා මේ රූපස්ස සමුදයෝ ඉති රූපං කියලා දැකලා මහ විශාල දුක් තමයි රූපෙට මුලිච්ච වෙන එක. ඒක දැකලා රූපස්ස සමුදයෝ දැක්කොත් මේ පුද්ගලයාගේ හිත, එයාගේ සතිය, එයාගේ අප්‍රමාදයේ ඊටාත්ම මේ හටගන්ම දක්නාසුළු නැවුම්, එහෙම නැත්නම් අපි කියන්නේ කන්‍යා භාවය කියලා, නිකලස් අවස්ථාව, කෙලසෙන්ද ඉස්සල් අවස්ථාව, ගොඩක් එක වචන තියෙනවා. අන්න ඒ හිතට යනවා. අපි දැන් දකින්නේ සාමාන්‍යයෙන් දූෂණය වෙච්ච ගෑනු ළමයි. ඒ නැත්නම් වැඩි විපත් වෙලා වැඩි විපත් වෙච්ච ගමන් දූෂණය වෙන්නේ නැහැ. නමුත් ඒ කන්‍යා භාවයේ ඉන්න හිතක් වගේ දැක්කොත් යාට පේනවා අනේ කොච්චර අහිංසකද කියලා, කොච්චර නිහතමානීද කියලා, කොච්චර ඍජුද කියලා. ඒ ගතියට අපිට යන්නවත් බෑ. මොකද ඒ ගතියට ගියොත් පැවැත්මක් පවත්වන්න බෑ. හිටින්නේ නැහැ එතන. ඒ නිසා අපි පැවැත්ම පවත්න්නේ හටගත්තු රූපෝලින්. ආන්නේ ඒක දකින්නකොට මේ හිතේ ඇති වෙනවනේ මොකද්ද මේ කොරෝනා ශ්ලේෂ්මලත් එක්ක ගැටිච්ච ගමන් එයා විපරිණාමයටපත් වෙලා විස බීජයක් පාඩුලා ශීඝ්‍රයෙන් වැවෙන්න පටන් ගන්නවා. ගෑවෙන තැන ෆයිබ්‍රස් වෙන්න පටන් ගන්නවා. මේ කියන්නේ බොහොම ගොරෝසු වෙනවා. ඒ වගේ තියෙන ශ්ලේෂ්මල ගතිය නැතුව කියන පෙනහල දක්වා ගිහිල්ලා ඔක්කොම නිකන් මේ ෆයිබර් ග්ලාස් වගේ වෙනවා. නැවෙන සුළු ගතිය නැතුව. ඊට පස්සේ හුස්ම ගන්නත් බෑ, මොකක්වත් බෑ. පෙන දාලා ඇදලා මැරලා යනවා. ඉතින් අන්න ඒ වගේ මේ ගෑවිච්ච ගමන් කොරෝනාව විපරිණාමයකට මියුටේෂන් එකකටපත් වෙලා එයා එනේන පටක කාගෙන යන්න පටන් අර ගන්නවා වගේ අර නැවුම් බතියේ තිබුණු හිත අරමුණකට ගැටිච්ච ගමන් ඒක රූපයක් කියලා කියන්න නම් කරනකොටම හිතත් කෙලසිලා ඉවරයි, අරමුණත් කෙලසිලා ඉවරයි. ඊට ඉස්සෙල්ලා தත්ත්වය දැක්කනම් හිතේ තියෙන මොකද්ද මැටි තියෙනවා, කලයක් හදලා නැහැ, අඹල නැහැ, කුඹල අතර පහුවෙච්ච කුඹලෙක් අතර අහුවෙච්ච මැටි ටිකක් වගේ. අන්න ඒ මැටි ටිකේ හිතෙන් එයා මේ ඇතිවෙච්ච රූපය හට ගන්න හැටි දැක්කට පස්සේ යාට නොබලා ඉන්න බැරි වෙනවා මේ හටගත්තු රූපේ අවසානේ. අත්ංගමය. ඒක තමයි ඉතින් මේ කතාවේ අවසාන කියලා පැමිණීම තියෙන්නේ. ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තගම. අත්තගම දකින්න බෑ. සමුදය දකින්න වෙලාවේදී හිත ඒ මූලික අවස්ථාවට, නික්ලේශී අවස්ථාවට කියන්නේ අපි කියන්නේ නැවුම් අවස්ථාවට, එහෙම නැත්නම් කන්‍යා භාවයට, එහෙම නැත්නම් කුමරි බම්බතර කියලා කියන්නේ. අන්නේ මට්ටමට ගියාට පස්සේ හිතට මේ හටගත්තු රූපය කියලා කියන්නේ පොඩි වෙලාවක් ඉන්ද්‍රිය ගෝචර වෙලා ඊට ඉස්සෙල්ලත් ඉන්ද්‍රිය ගෝචර නැහැ, ඊට පස්සෙත් ඉන්ද්‍රිය ගෝචර නැහැ. ඊට පස්සේ ඒක නැති බංගස්ථාන වෙලා යනවා. හරියටම කොරෝනා බව දැනගෙන අද්දක හේදුවා. අද්දක හේදුවා ඊට පස්සේ නහයට යන්න ඉස්සලා, ඇස් වලට යන්න ඉස්සලා ඒක විනාශ වෙලා යනවා. ප්‍රෝටීන් වලට ජීවත් වෙන්න බෑ. ඒක ඉවරයි. ඒක මේ විස බීජ තියලාවක්වත් නෑ. මේ මං කියන්නේ විස බීජ නාශකයක් නිසාවත් ඉමුනිටි එක නිසාවත් නෙවෙයි නැති වෙන්නේ. අර පිට තියෙන පොඩි ලිපිඩ් ලේයර් එක අයින් කළා දාන්න. අයින් කරපු ගමන් ඉවරයි. ඒ වගේ තමයි මේ හිත පන්නරේ තියාගත්තොත් හිත සමුදේ දකින්න තරම් විප්ලවීය අපිට ඒක කියන්න පුළුවන් මේ රැඩිකල් රිෆ්ලෙක්ෂන් එකට දාන්න පුළුවන් නම් ඒ හිතට මේ රූපේ වියකී යන හැටි දකින්න නැතු ඉන්න බෑ.
දැන් දකින්න බෑ මොකද අපි මේ හට ගන්න තැන හේතු සහිත දකින්න එක අපිට ව්‍යසනයක් වෙලා අපිට සියදීනස ගැනීමක් වෙලා අපිට ඒක මේ විනාශ ලක්ෂණයක් වෙලා ආගම විසින් ඒක මකලා ආගම පෙන්වන්නේ නැහැ ළමයා හම්බෙන්න හැටි පෙන්වන්නේ නැහැ හම්බෙච්ච ළමයා තමයි දොරට වඩලා මේ ඉන්න බලපන් කොල්ලෙක් කෙල්ලෙක් කියනවා හම්බෙන්න හැටි පෙන්වන්නේ ඒක ඒ දවස්වල ඔය මේ බෙකට් කියන මිනිසයා එංගලන්තේ රජුරවන්ට ආදර්ශ මේකද පුරোহিতකම් කරන්න ඉස්සෙල්ලා හම්බෙනදී ළමයි හම්බෙන පැත්තට ගෑනු මිසක යන්නම දුන්නේ නැහැ පිරිමින්න. ඒක ඔක්කොම ගෑනුන්ගේ වැඩක් කියලා. බෙකට් කතා කරලා කිව්වා ජෝර්ජ් රජුරණ කතා කරලා ඒක හරියන්නේ ඕක අපි ගිහලා බලන්න ඕනේ. ඒ ජෝර්ජ් රජුර කිව්වා නෑ මේකට පිරිමි සම්බන්ධ වෙන එක දැන් ගයිනකොලොජිස්ට් ඉන්නවා පිරිමි. උන් යනවා ගෑනු ළමයි හම්බෙන දන බලන්න. බැලුවට පස්සේ ඒකේ මොනම කාමයක්වත් නැහැ. ඉතින් ඊට පස්සේ මේ එදා ඔය වසංගන කරන දේ දැන් එළි වෙන්න පටන් ගත්තා. ඒ වගේ දෙයක් තමයි සරුවචනාංශෙත් කිරුවේ මේ රූපයක් හට ගන්නකොට ඔගේ වසංගල තමයි දොරට වඩන්න හදන්නේ. ඒ දොරට වැඩුවට පස්සේ උඹ කොහොමදත් කෙලසිලා. ඒකේ අය අහන්න දෙයක් නැහැ. රූප කිව්වනම් දැක්කා කිව්වනම් ආයේ ඒක වෙන වචන තියෙන ඉතින් බර කියනකොට කියන්න හොඳ නැහැ මං කියන්නේ. හට ගන්න ඉස්සෙල්ලා ලොකු වෙන්න ඉස්සෙල්ලා බලපන්. කුමර බම්බසර රකින්න වෙලාවේ බලපන්. කිසිම රස හිතෙන දෙයක් ගෑනුන්ගේ අංගපසංග ටික ඔක්කොම එළියට එන්නේ ලොකු වුණාට පස්සේ. ඊට ඉස්සෙල්ලා කෙල්ලන්ගේ එහෙම එකක් නැහැ. කොල්ලන්ගේ කෙල්ලන්ගේ එකට හිටියට අපි ওই බල්ලට වෙලා තියෙන්නේ මොකක්වත් නැහැ. ඒ කෑල්ල නැහැ උගේ. ඒකට සම්පූර්ණ වෙනස්. ඒකට හැබැයි ආතල් එක නැහැ. ෆයිට් එකක් නැහැ. කොල්ලා කෙල්ලා නැහැ. චිත්‍රපටියේ මොකක්වත් නැහැ. ඉතින් ඒ කෑල්ල වහලා තමයි මේ තාක්ෂණي ගිහිල්ලා තියෙන්නේ. ඒ කෑල්ල වහලා තමයි අපිට අධ්‍යාපනය දීලා තියෙන්නේ. ඒ කෑල්ල වහලා තමයි ආගම හදලා තියෙන්නේ. ඉතින් ඔය රෙද්ද උස්සලා බලන්න ඕන. බැලුවට පස්සේ පේනවා අරමුණක් හැඩ ගැහෙන හැටි. දොරට වඩන හැටි. ඒ ගඟක් හටගන්න කොහින් හරි පුංචි වතුර පාරක් ඇවිල්ලා වට තියෙන වතුර පාරල එකතු වෙලා ඔය ගඟක් ආවට පස්සේ ඉතින් අපේ මෝඩෙක් ඇහුවා මහලි ගඟේ දිග කොච්චරද කියලා. ඉතින් ඕක හරි ගාන 236ද කොහෙද? ඉතින් සිවිල් සර්වන්ට් විභාගයට ගිය කාටවත් උත්තර දෙන්න බැරිලා ඒ සිවිල් සර්වන්ට් ලොක්කා ඒ කියන්නේ අභ්‍යන්තර පාලනය පිළිබඳ ලොක්ක කතා කරන බලන්න අපි ඉගෙන ගන්න මිනිස්සුන්ට මේ සිවිල් සර්වන්ට්ලා වෙන්න හදනවා. මමයි ඉන්ටර්විව් කරේ එකෙක්වත් දන්නේ නැහැ නේ මහවැලි ගඟේ දිග කියලා. එකෙක් කව සර් දන්නවද කියලා. මහවැලි කොතන ඉඳලා කොතෙන්ද මහවැලි ගඟ කියන්නේ? ඊට ඉස්සෙල්ලා කෑල්ල මහවැලි ගඟ නෙමෙයිද? ඔයා කියන්නේ මේ සීත කඟුලේ ඉඳලාද? ට්‍රින්කෝ යන ගඟ සීත කඟුලට ඉස්සෙල්ලා තියෙන කෑල්ල. අනේ පිස්සු එතනින් නෙවෙයි මහවැලි ගඟ පටන් ගන්නේ උමාඔයෙන්. උමාඔයේ මුලින් ඉඳලා වැළුවොත් 236 වැරදිනේ. ඔයා දන්න 236 කිරුවා නම් හරි. පිස්සු. හට ගන්න තැන දැකලා නෙවෙයි මේ ලෝකේ ඉතිහාසය ලියලා තියෙන්නේ. හට ගන්න දැකලා නෙවෙයි මේ ඉතිහාසය මේ ලෝකේ භෞතික විද්‍යාව හදලා තියෙන්නේ. හට ගන්න තැන දැකලා නෙවෙයි මේ රසායන විද්‍යාව හදලා තියෙන්නේ. මේ පිස්සුවක් කටපාඩම් කරවලා ඒ පිස්සා මේ පිස්සා කියපු දෙය කිව්වොත් දිනු. කිසිම තැනක හට ගන්න තැනක මේ ලකුණු තියන්න බෑ. මෙතනින් එහාට වෙයි මෙතනින් එහාට නොවේයි කියලා එහෙම සීමාවක් නැහැ. එහෙම මේ වැටකොටු බැමි නැති සීමාවක් නැති තැනකින් පටන් ගන්න. පටන් අරගෙන සීමාව දාපු ගමන් කෙලස් පටන් ගන්න. සීමාව දැමිලා තමයි මම විශ්ින් කරන්නේ. ඉතින් සමුදේ දකින්න හිත යම් වෙලාවක අපි සීදීනස ගන්නවා වගේ. ඒ මුලට ගියොත් එවැනි හිතකින් හටගත්තු රූපය දිහා බලනකොට පේන්නෙම ඉරට හඳට නොකියා හොර රහසේ කාලය වියකෙනවා නෙත් අදහන්නට බැරි ලෙස රූපේ කෙමෙන් මැකී යනවා. රූපේක පිටිය ගහගෙන බල ඉන්න දෙයක් ඉතු වෙන්නේ නැහැ. ඒකේ තරම් වේගෙන් යනවා මොකද යාර හට ගැනීම බැලීමේදී හිත මොබිලයිස් කරනවා කියලා එකට කියන්නේ. මේ මොබිලයිස් කරනවා කියන එක කියන්නේ මේ යුද්ධ ප්‍රකාශ කරනවා වගේ කියලා ඒක නෙමෙයි මම කියන අදහස් කරන්නේ. මේ හමුදාවේ බැරක්කේ නෙමෙයි ඉන්නේ හමුදාව දැන් පාරට බහැලා වැඩ. ඒක අදිශීත දාපුවම මොබිලයිස් වෙනවා. ඉතින් ඒ වගේ හිත මොබිලයිස් කරුවාට පස්සේ ඒකට රූපේ කියන එක මේ බොහොම පොඩි වෙලාවකට නැටුවට ඔකේ මුලයි අගයි දෙකේම තියෙන්නේ වියකිච්ච හොදි බහින තැනක්. අන්නේ හොදි බහින තැන දැක්කා නම් අර පේන කෑල්ලේ හදන තොරන් ගැහිලි සැලසුම් කිරිලි පණිදි චේතනා අදිෂ්ඨාන අබිනිවේෂ අනුසේ මේ සේරගෙම තියෙන ට්‍රාන්සියන් නේචර් එක විනාශ වෙන ගතිය දැක්කනම් ඊ මිනිස්යන්ට මේ ලෝකෙ දිහා බලනකොට මේ මිනිස්සු දිහා බලනකොට පේන මොන තරම් මේ
අර කක්ක කරලා ඒ කක්ක වල රස්නිය තියෙනකන් සෙල්ලම් කරන පොඩි එකෙක් වගේ ඒ ටිකේ හරිලා ආසයි. ටික වෙලා ගියාම මේ කක්කනේ. ඉතින් ඒක තථාගතයන් වහන්සේ සිද්ධ කළ කෙනෙක් තථාගතයන් වහන්සේ දකින්න හැටි අපිට තේරෙන්නේ නැහැ. අපි මෛත්‍රී බුදුහමන නිකන් ඉමු කියලා. නෑ. Taman අසුරු කරන ඕනෙම අරමුණක්. පුඩන් තරම් ගන්න මම අර කියපු විදිහට නැවත නැවත ඇති වෙන නොමිලේ ලැබෙන උදාසීන අරමුණක්. අරගෙන අරමුණ කියලා දන්නේ දැන් ඉතියක් කියලා වෙලා තමයි. දැන් ඉතින් මං අහුවෙලා තියෙන්නේ කියලා. ප්‍රශ්නයක් නැහැ. ඒ අරමුණ ඊගාට මත වෙන බලන්න. ඊගාට මත වෙන බලන්න. මත වෙන වෙලාවේ පොඩ ඉදිරියට යනකොට කියන යෝනිසුමංස්කාරය කියලා. මුලට අදිනවා කියලා. ඊට නැග්ගා දැක්කනම් අනිත් දවසේ ඊට නගින තැනට යන්න. ඊට පස්සේ ඊට නගින්න ඉස්සෙල්ලා පොඩ්ඩක් බලන්න. ඒතර පේන්න පටන් ගන්නවා අරුණ. ආන්නේ වගේ අරුණ දැක්කනම් එයාට තේරෙනවා මේ ඊට බැස යෑමත් එක සැරේ වෙන්නේ නැහැ. ඒකත් කන මේ ඊට බැසින වෙලාවේ කනකොක් පාටෙන් මහා මුස්පෙන්තුවක් තියලා බහැලා යනවා. ඔය ඊර කියන එක මහා කෙලිකාරයෙක් වුණාට එයාට හට ගැනීමක් නැතුව ඉන්න බෑ. ඉතින් මේ මැද කෑල්ලේ මේ ගහන තොරණත් හට ගැනීමේදී තියෙන සීමා මරියාදාවල් නැති ගතියත් ඉවර වෙනකොට මේ එකක්වත් නැතුව හැඳි ගෑවිලා හෙන ගැහිලා තුන්න මොකක්ද ඒකට කියන්නේ නාසමාපෝ කියලා කියන හැඳි ගෑවිලාම යනවා. ඔය දෙකක් දීදී මේ මැද ගහන තොරණ මිනිස්සු අපි එහෙමයි තථාගතයන් වහන්සේ අර තුනම දකින්නවා තුන්කල් දකින්නවා අපි ඉතින් බෑනෙම අප්පා අපිට තේරෙන්නේ නැහැ අප්පා අපිට මේවා බෑ අප්පා කිය මේ දෙකට යන්න හදනව වෙනුවට කරන්නේ මොකද්ද තථාගතයන් වහන්සේ ඈතර කළ කියන උත්තරමයා වෙනම කෙනෙක් ඒ උත්තරමයට තේරෙනවා අපිට තේරෙන්නේ නැහැ නමුත් මට තේරෙන විදිහට එහෙම එකක් නෙවෙයි තථාගතයන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළ තියෙන්නේ උඹලා දැන්නමත් තුنين එකක් දාන්න ඒකේ තමයි නොමගේ යවන තැන ඒ දන්න තැනින් පටන් ගනි ඒ නිසා එක රූපයක් අල්ලපන් නොමිලේ ලැබෙන එකක් කල්පන. නැවත නැති කාල ඕකම බල්ල අනේ තථාගත බලයක් තමයි. තථාගතයන් වහන්සේ අපිට කියන ඉති රූපං ඔන්න පොතේ රූපේ. ඕකේ මුල බලපන්. අන්නකට බලපන් උඹට කලන්ත හැදෙන හැටි. උඹට සිහි මූර්ජා වෙන හැටි. උඹට බය ඇති වෙන හැටි. උඹට ඉපා වෙන හැටි. උඹට පිස්සු තද වෙන හැටි. උඹට නිකන් හරියට මේ පිස්සු බල්ලා රෝග තියෙන කාට අලු කෙහෙල් අල කණ්ඩ දුන්නා වගේ. පිස්සු ඇද්දලනවා. පිස්සු එන්න ගන්නවා. ওই ලන්දහාරේ ගෙනාවු ඔක්කොම පිස්සු ටික වමාරන්න ගන්නවා. ඒකට ගෝයන්ගතුමා කියන්නේ මේ සංස්කාර වමාරනවා කිය. ඔක්කොම ඊට දාන්න ගන්නවා. ඉති ඉන්න බෑ කරන්න බෑ. ගොයදෙනෙක් කරන්නේ. කරන්න බැරිකම නිසා සමහර කර්මස්ථානචරු දාලා යනවා මේ ගෝලියෝ බර ගානට පිස්සු ඇදීගෙන ආවා. මේ භාවනා කරන්න ගියාම පිස්සු ඇදෙනව කරන්න බෑ කියලා. පිස්සු නෙවෙයි මේ මුල දකින්නකොට ඉවසන්න බෑ. කාටවත් ඉවසන්න බෑ. මොකද මේ කුණක් අල්ලගෙන නේද මම මෙච්චර කල් සංසාරේ ගැහුවේ තොරන් මේක නෙමේ තියෙන්නේ කියලා ඉතින් ඒ මිනිහට පෞල් කන්න බෑ බිස්නස් එකක් කරන්න බෑ නව නිර්මාණ කරන්න බෑ එහෙම නැත්නම් ප්‍රගතියක් ගැන හිතන්න බෑ ඉතින් ඒ නිසා සර්වචනසේ සඳහන් කළ තියෙන මේක දැක්කාම ඕක තමයි කියන්න තියෙන හැබැයි හුඟ දෙනෙක් උඹට දොස් කියාවේ උච්ඡේදවාදී මේ ඇත්තා වූම රූපයක් නැත්තා වූ තත්ත්වයටපත් කරන දෙයක් කියලා ඉතින් ඒ නිසා මම මේ පැයක කාලයක් විතර අරගෙන උත්සාහ කරේ මේ ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්ංගමෝ කියලා මේ පෙන්වන්න අද ඊට පස්සේ තියෙනවා ඉති වේදනා ඉති වේදනස්ස සමුදය ඉති වේදනාය අත්ංගමෝ ආදී වශයෙන් සංඥා සංඛාර විඥාන ඒවා ටිකක් ගැඹුරුයි හැබැයි මම හිතනවා අමාරුම කඩයිම මේ තියෙන රූපේ සම්බන්ධ කරගන්න. ඉතින් මේ තාක්කල් අපි කරගෙන යම් ආධ්‍යාත්මික ගමනක් තිබුණා නම් අපිට දැනගන්න ඕනේ අපි මේ රූපේක ඉන්න වෙලාවේදී මේ රූපේ කියන එක විස්තර කරගන්න පුළුවන්. උත්සාහයක් කරන්න. ඊට පස්සේ ඒ රූපෙම නැවත නැවත එන එකක් නම් ඊ ගාව සැරේ ඊට මොහොතකට කලින් අල්ලන්න පුළුවන් නම් කියන්න බලන් පැහැදිලිව විපස්සනා පටන් ගන්න තියෙනවා කියලා. ඉතින් මම මෙතනින් නතර කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙමු මේ තථාගත බල ඉදිරියට සාකච්ඡා කරන ගමන් මේ අද සහ ඊයේ එලා ගන්නාලද පදනමේ ගෙපලේ කොහොමද අපි මේ ගේ හදන්නේ කියලා ඉන් ශිරු දිනාට මේක තව තවත් තමන් කරගෙන යන වැඩ දහිතේකින් උනන්දුවකින් යුක්තව කරගෙන යන්න ශක්තිය දහිතේ බලය පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා ශිරු දිනාට ශනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා